are talking. Stop your talking. Okay. Now Let's start the class. මේ පුදුම කතාවක් දැන් පතියෙන්නේ පුදුම හඩක් තියෙන්නේ මොනවාද මේ ටිකක් අහුම්කම් දෙන්න. හොඳයි එහෙමනම් දැන් අපි දෙවෙනි වීඩියෝ එකේ වැඩ පටන් ගන්නයි සූදානම් කරගෙන ඉන්නේ. අපි බලමු මොනවාද මේ පළවෙනි වීඩියෝ එකේ දරුවනේ ඔයගොල්ලෝ හොඳ නරක පිළිබඳව මට මෙසේජ් එකක් එව්වේ නේ. ගොඩක් කට්ටිය මොනවාද මේ එව්වා සමහරෙක් එව්වේ නෑ. මේකේ හොඳ මට කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. නරකක් තියෙනවා නම් මොනවද කියලා වෙලා විවේචනයක් තියෙනවා නම් පොඩ්ඩක් මට මාව හදාගන්න මට ඒ විවේචනය පොඩ්ඩක් දැනුවත් වීමක් කරන්න. පැහැදිලි නේද? හයි. කොහොමද? මාර සත්‍යයන් දිවනේ මේ මම හිතන්නේ මේ දැන් මම දැන් එහෙනවා ඔයගොල්ලන්ගේ හඬ මොකද්ද එහෙන හඬ hina වෙන හඬ ඇහෙනවා මට මාව දැකපු ගමන් දැන් උඹලට hina වෙනවා hina යනවා නේද රයිට් අද හරි අමුතුයි මොකද මේ වෙනස මොකක්ද කියලා කියන වග කමන්නේ දැන් මම දන්නවා hina වෙන්නේ මොකටද කියලා වෙලා නේද ඕන විදියට ඕන දෙයකට ඉතින් මම ඔට්ටු නිසා ඒකේ මට අවුලක් නැහැ මම එනකොට මේ පන්තියේ තිබිච්ච සද්දවත් නේද මාර හඩක් නේ තිබුණේ දැන් අර වැඩ ගොඩාක් නිශ්ශබ්දයි මොනවාද මේ දැන් අද අපිට මේ වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එක 9 වෙනි ශ්‍රේණියේ ළමයින්ට දෙන වැඩිපුර අපිට මේකේ කතා කරන්න දෙයක් නැහැ එහෙමනම් අපි සූදානම් වෙනවා කෙලින්ම පාඩමට යන්න මොකද අපිට හම්බෙලා තියෙන්නේ පැයක වගේ කාලයක් නිසා ඒ කියන්නේ සමහර අය ඇහුවා ඊට වඩා වැඩිපුර ටිකක් කරන්න බැරිද කියලා වෙලා විනාඩි 10 පැයකුත් විනාඩි 10ක් මේ 15ක් විතර වගේ යනකම් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේවා අප්ලෝඩ් කර ගැනීමේදී මොනවාද පොඩි ගැටලුවක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි පැයකුත් විනාඩි 10ක් විතර වගේ වෙනකම් ඒක සීමා කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් මොනවාද මේ අපිට හිතන්න වෙනවා. මොකද නැත්තම් ඉතින් මමත් කැමති දිගට පැය දෙකක් විතර අතලා දාන්න. අර විදිහට කරන්න බැරි නිසා තමයි මේවා කරලා තියෙන්නේ. හරි. හොඳයි එහෙනම් දැන් අපි ඉස්සල්ලාම එන්න කොහෙද? යමු ඩික්ටේෂන් වලට ගන්නකෝ ඩික්ටේෂන් පොතේ අරගෙන ඉවරලා අද අපිට 9 වෙනි ශ්‍රේණියේ ඩික්ටේෂන් කරන්න තියෙන්නේ මෙන්න මේ ටික දැන් අර ටික ඔයගොල්ලෝ කරලා ඇතිනේ. දැන් ඉතින් මම මේවා ආයෙත් කියවන්න නම් යන්නේ නැහැ. කාලය මේවා වෙන නිසා. හරිද? මේ ඊටුව තවත් පහක් මම දෙනවා. හරි. ඔයගොල්ලෝ මේ පහ හොඳට කරලා පොලිෂ් එකේ ඉන්න බලන්න. පළවෙනි වචනේ අදට ගෙනෙන්න gradually කියලා කියන්නේ. gradually. ලියනකොට සිංහල තේරුම දැන් පොත ගත්තනේ නේද? දැන් හැමදාම රෙද්ද වෙන්නන්න ඕනේ නැහැ නේද? රෙද්ද කියලා කියන්නේ කවරේ? කවරේ වෙන්නන්න ඕනේ නැහැ මේක හඳුනා ගන්න. දැන් දන්නවනේ. හරි. එහෙමනම් gradually කියලා කියන වචනේ ලියන්නේ ක්‍රමක්‍රමයෙන් කියලා. gradually කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන්. ක්‍රමක්‍රමයෙන් gradually. the other one disappear කියලා කියන්නේ. disappear කියලා කියන්නේ යමක් අතුරුදම් වෙනවා. disappear කියලා කියනවා යමක් අතුරුදම් වෙනවා. disappear යමක් අතුරුදම් වෙනවා. the other one pride ආඩම්බරය විශේෂයෙන් ගෑනුන්ගේ එහෙම නේද? පිරිමි ළමයි කියන අනේ ඉතින් අපේ අහිංසක කොල්ලොස් එකක් ඉන්නේ උන්ගෙන් කිසි ආඩම්බරයක් අපිට පේන්නේ නැහැ. නම දෙන්නේ කාන්තාව ඉතින් කොහොමද ආඩම්බරයි නේද? ආඩම්බරය efforts කියලා කියන්නේ උත්සාහය. efforts කියලා කියනවා උත්සාහය හතක් විතර දැන් දෙන්නම් ඈ නේද? මාළු කාලේ නේද? මොනාරි ටුට්ටක් ඔය බලවල පාඩම් කරන්න පුළුවන් වටින දේවල් වැඩි වුණාට පස්සේ අපි ඉන්නේ නැහැ නේ. හරි. හත දෙනවා ඈ. මේ අපි ඔයාලා අපි හම්බෙන්නක හත කරගෙන යනවා. හැබැයි ඉතින් මේ හත කෙඩුවේ නැත්තම් උඹලට හතේ හත නැතුවේ ඇයි? විවාහවලදී දැන් මරද තියාගෙන දැන් ඉන්නේ 10 ඉන්නේ 9 නෙවෙයි 10 ඉන්නේ දැන් ඈ. තව මාසෙයි 10. ඒ නිසා. The other one there wisely කියලා කියන්නේ ඥානවන්ත
ඥානවන්ත ලෙස ly තියෙනවානේ ඥානවන්ත ලෙස wisely 1 2 3 4 5 6 7 තව දෙකක් අපි ලියමු allocate කියලා කියන්නේ වෙන් කරනවා allocate වෙන් කරනවා වෙන් කරනවා the other one expenses කියලා කියන්නේ වියහියදා expenses කියලා කියන්නේ වියහියදා පැහැදිලි ඔය අහත තමයි එමනම් ඔයගොල්ලෝ ලබන සතිය වෙනකොට ඉවර කරගන්න අවශ්‍ය ලියන්න තනියෙන් ලියලා වෙලා තමන්ම චෙක් කරලා බලන්න නැත්නම් අපේ හරි තාත්තලාට කියන්න අම්මේ තාත්තේ මම මේක කරනවා හරියට පොඩ්ඩක් කියලා බලන්න මැනවි කියලා වෙනවා පැහැදිලි ඒ හදිය හරි ඊට පස්සේ මේකට තව කොලයක් කියනවා ඔයගලන්ට ලබන මාසේ නිබන්ධන වලට හරි දැන් අපේ ප්‍රධාන අයිටම් එක ග්‍රැමර් දෙවෙනි වීඩියෝ එකේ නවීන ශ්‍රේණියේ ප්‍රධාන අයිටම් එක ග්‍රැමර් කොටසට යන්න ග්‍රැමර් එකේ අලුත් ග්‍රැමර් පොත දීලා තියෙන්නේ මේ තියෙන්නේ අලුත් ග්‍රැමර් පොත අන්නේ පොත එළියට ගන්න අරගෙන අපි බලමු එහෙමනම් ඒකත් ගන්නවා දැන් කියන වෙලාව දැන් තුනක් කෙල්ලේ අද උදේ ඉඳලා අපේ ඉඳලා වීඩියෝ තමයි මාංශය දැන් හරියට ඒ සතියෙන් සතිය ඔයගලන්ට සෑම සමුදා දිනයකම ඔයාලට වීඩියෝ එකක් ලැබෙවි. ඒක ගැන සැලකිල්ලෙන් ඉන්න සමුදා දිනේ ගියාදී අපි මේ පොතේ සාකච්ඡා කරලා තමයි ඉන්නේ. ඔව් දැන් මට ඇවිල්ලා තිබුණේ මේ WhatsApp අංකයට මගේ ඇවිදලා තිබුණා මැසේජ් වගේ මේ ඒකට කතා කරන්න ඕගොල්ලෝ උත්සාහ කරන්න එපා. හරිද කතා කරනවා නම් මගේ අර පරණ නම්බර් එකට කතා කරන්නේ දැන් සමහර වෙලාවල් තියෙනවා වීඩියෝ එක කරන වෙලාවේ ඒකට කතා කරනවා දැන් මම මේ WhatsApp අංකය විතරයි WhatsApp වලට විතරයි මම පාවිච්චි කරගන්නේ මැසේජ් වලට අනම්මනම් වලට හරිද ඒකට කතා කරන්න එපා අර පරණ ඔයගොල්ලෝ කාඩ් එකේ තියෙන අංකයට කතා කරන්න පුළුවන් මේකට කතා කරන්න එපා අද උදේත් එක්කනේ කතා කරුවා මම වීඩියෝ එක කරගෙන යන වාරයේදී යන්න බෙල් එක රින් වෙනවා ඒක කරන්න එපා හරි පුළුවන් තරම් මැසේජ් දාන්න මම ඒවට උත්තර කරනවා උත්තර දෙනවා දැන් මැසේජ් වලට අහලා තිබුණා අනේ සර් චුට්ටක් හිමීට පන්තිය ගෙවුවොත් හොඳයි අපිට එකපාරම බලලා ඉවරලා ලියා ගන්න පුළුවන් නැත්නම් ආයෙ පාරක් බලන්න වෙනවා දෙපාර තුන්පාර බලන්න වෙනවා කියලා හොඳයි මම තව චුට්ටක් ඒකේ ස්පීඩ් එක පොඩ්ඩක් එහෙමනම් අඩු කරන්න හරි හොඳයි යන්නේ එහෙමනම් ඔව් දැන් මේ parts of speech කියලා කියන එකේ රිවිෂන් එක දෙනවා නම් මොනවද මේ parts of speech කියලා කියන්නේ පද වර්ග කිරීම පද වර්ග කිරීම වශයෙන් අපි මාතෘකා 8ක් කතා කළා ඒ මාතෘකා 8 සිංහල තේරුම මොනවද කියලා වෙලලා ඔයගලන්ට ලබා දුන්නා එහෙමනම් අද අපි මේ මාතෘකා 8 parts of speech කියලා කියන එකේ පළවෙනි මාතෘකාව හා සම්බන්ධව යමක් ඉගෙන ගැනීමට සූදානම් ඒකේ පළවෙනියට මම දුන්නේ මොනවද kinds of nouns කියලා කියන පාඩම. හරිද? එහෙමනම් nouns කියලා කියන පාඩම හඳුනා ගනිද්දී අපි ළමයිනේ මේ මාතෘකාව ඉස්සෙල්ලා කතා කරන්න ඕන. මොනවද? නාම වර්ග. නාම වර්ග. අපි බලමු මොනවද මේ නාම වර්ග කියලා. දීලා තියෙනවා එහෙමනම් 6ක්. ඒ 6 අපි ඉස්සරහින් ලියාගෙන යමු. The first one, proper nouns. Proper nouns. ලියන්න එහෙමනම් විශේෂ නාම කියලා. Proper nouns කියලා කියන්නේ විශේෂ නාම. Proper nouns විශේෂ නාම. Second one, common nouns. ලියගන්න සාමාන්‍ය නාම. අද ඉඳලා අපි විස්තරාත්මකව දැන් මේවා කතා කරගෙන යන්නේ. සාමාන්‍ය නාම. सामान्य नाम collective nouns यानी समूह नाम collective nouns समूह नाम abstract nouns केवल नाम abstract nouns केवल नाम number 5 countable nouns
ගණන් කළ හැකි නාම countable nouns ගණන් කළ හැකි නාම last one they are uncountable nouns ලියන්න ගණන් කළ නොහැකි නාම ගණන් කළ නොහැකි නාම දැන් තේරෙනවනේ නාමපද කියලා කියන එක ඉතින් පාඩමක් නෙමෙයි කියලා වරේලා තවදුරටත් මේක කරගෙන යද්දි තේරෙවි දැන් මේවා අපි O level දක්වා නෙමෙයි advanced level දක්වාම අපි මේ පාඩම් කරගෙන යනවා හරි ඒ නිසා භාගිත කාලට ඉතුරු වැඩ කොහොමවත් මාළම නැහැ දැන් යන්නේ එමනම් පළවෙනි මාතෘකාව a noun is a word used as the name of a person, place, animal, thing or idea. මොකද මේ කියන්නේ? ඒක ලියා ගන්න දෙයක් නෑ. සිංහල තේරුම දීලා තියෙනවා. ඒකම බලන්න මොකද කියන්නේ? කිසියම් පුද්ගලයෙක් ස්ථානය සතේ දෙයක් හෝ යම් කිසි අදහසක් හැඳින්වීමට යොදන පද නාම පද ලෙස හැඳින්වේ. මේ පද අපි මොන පද හැටියටද හඳුන්වන්නේ ළමයිනේ? නාම පද වශයෙන් හඳුන්වනවා. පැහැදිලි? ඒ අනුව number 1 a person sorry a proper noun is the special name of some particular person place or thing ඒකේ සිංහල තේරුම දීලා තියෙනවා. කිසියම් පුද්ගලයෙක් තැනක් හෝ කිසියම් දෙයක් විශේෂ කොට හඳුන්වන පද විශේෂ නාම ලෙස හඳුන්වයි. විශේෂ කොට හඳුන්වන පද විශේෂ නාම ලෙස හඳුන්වයි. And when you read the example, I think you will be able to understand them very, very properly. හොඳට තේරුම් ගන්න පුළුවන් කමක් ඇති වෙයි. අමාරු නෑ. හොඳට හුඟක් දෙන්න ඕන හොඳ බේබි ටික වගේ, හොඳ බබා ටික වගේ. Proper noun is always written with the capital letter at the beginning. මේ කියන්නේ මොකද විශේෂ නාමයක් සෑම විටම ආරම්භ කරන්නේ capital අකුරකින්. විශේෂ නාමයක් හැම අවස්ථාවකදීම ආරම්භ කරන්නේ මොකකින්ද? කැපිටල් අකුරකින් කියලා වරේලා කියනවා. බලන්න මම උදාහරණ Tom is a cat. එහෙමනම් විශේෂ නාමය මොකද්ද? Tom හඳුනාගත්තේ කොහොමද? අකුර capital T අකුර capital. Tom is a cat. තේරුම මොකද්ද? එහෙමනම් Tom යනු පූසෙකි. Tom යනු පූසෙකි. Tom යනු පූසෙකි. Number 2 දුටුගැමුණු was the wise king. දුටුගැමුණු යනු wise කියලා කියනවානේ. බුද්ධිමත්. එහෙමනම් දුටුගැමුණු යනු බුද්ධිමත් රජෙකි. දුටුගැමුණු යනු බුද්ධිමත් රජෙකි. Colombo is the city. කොළඹ යනු නගරයකි. කොළඹ යනු නගරයකි. කොළඹ යනු නගරයකි. හඳුනාගත්තා ළමයිනේ මොකද්ද මේ මොනවාද මේ කැපිටල් අකුරේ සම්බන්ධ වෙලා තියෙනවා විශේෂ නාමයක් ඇටියට හඳුනා ගැනීමවා කියලා. ඊළඟට මොකද්ද කියන්නේ මාතෘකාව? Some proper nouns occur in the middle of end of the sentence. ඒකේ තේරුම දීලා තියෙනවා ඒකේ අකුරක් වැරදි හදා ගන්න ඕන. මොකද්ද? සමහර විශේෂ නාමයන් කරන්නේ නාමයක් නෙවෙයි නාමයන් වාක්‍ය අගට හෝ මැදට යොදයි. වාක්‍ය අගට හෝ මැදට යොදයි. උදාහරණ දීලා තියෙනවා හඳුනා ගන්න. Adam went to London for studies. Adam London එකට ගියා කටයුතු කුමක් සඳහාද? for studies. අධ්‍යාපන කටයුතු සඳහා. අධ්‍යාපන කටයුතු සඳහා. එවන එකේ මැදට ඇවිල්ලා තියෙනවා ලන්ඩන් කියලා කියන වචනය විශේෂ නාමයක්. ඉතින් මේ විශේෂ නාමයක් කියලා කොහොමද හඳුනාගන්නේ? මේ මුළු ලෝකෙටම ලන්ඩන් කියලා තියෙන්නේ එක නගරයක් විතරයි. ඒකයි විශේෂ. අන්නේ විදිහට හිතට ගන්න. ඒ වගේම
I am going to meet my friend Nipun. මේ කියන පුද්ගලයාට right විශේෂ පුද්ගලයෙක් හැටියට හඳුන්වනවා. කවද නිපුන්ව ඒ අනුව නිපුන් කියලා කියන විශේෂ නාමය අදටයි එතනදී යෙදিলা තියෙන්නේ. Number 3, let's go to England. යමු එංගලන්තයට. යමු එංගලන්තයට. let's කියලා කියන්නේ let us කියලා කියන වචනේ. let us කියලා කියන එකේ කෙටියම තමයි let's කියලා කියන්නේ. එතකොට එහෙමනම් යමක් කරමු කියලා කියන අර්ථය ගන්නෙ let's කියලා කියන පදේ. let's කියන පදේ. England වචනේ අන්තිමට ගන්නලා තියෙන්නේ විශේෂ නාමයක්. I like your iPhone. මම කැමති ඔයාගේ මොකද්ද iPhone එක. මම කැමති ඔයාගේ iPhone එක. පැහැදිලි නේද? බලන්න මෙතන තියෙනවා ලස්සන Apple phone එක තියෙනවා නේද? බලාගෙන ඉන්නවා. ඉතින් කෙලගෙන ඉන්න එපා. නේ හොඳට ඉංග්‍රීසි ගැටේ ඉංග්‍රීසි කැම්පස් එකට එම ගිහිල්ලා නේද? හොඳ ජොබ් එකක් කරන්න බලන්න. එතකොට එහෙමනම් iPhone නෙමෙයි නේද? i නෙමෙයි mouth phone එකක් ගන්න පුළුවන් නේද? ඒකේ අවුලක් වෙන්නේ නැහැ. දාගෙන කෙලගෙන. හොඳයි. turn to other page. page number 5. හොඳට තේරුම් ගන්න. ඕනම දෙයක් නොදන්නා බහුතරයක් තිබුණා නම් එහෙම මට ගියා කියන ආවේ නැහැ කිසිම ළමෙක් මට පාඩම සම්බන්ධව නම් මොනවාද අනේස අතන මෙතන අතන මොකක්ද කියලා වලලා අහලා තිබුණේ නැහැ කිසිම කෙනෙක්. ඒ කියන්නේ මේ පළවෙනි වීඩියෝ එක මෙත් හරියාකාරව ඒ තේරුම් ගත්තා මොනවද මේ කියන්නේ කියලා වලේ පන්තිදි කරනවා වගේම ඉතින් ආය අවුලක් නැහැ නේද? පන්තිදි කෙලින්ම අහනවා මෙතනදී WhatsApp එකෙන් අහනවා නේද? මගේ WhatsApp පන්තියෙන් ඕනම දෙයක් අහන්න. ඒකේ අවුලක් නැහැ. ඒ වගේම හොඳ නරක ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉතින් දාන්න ඕන නේද? කිසි කෙනෙක් කියන්න මොනවද කතා කරලා තිබුණේ නැහැ නේද? හොඳ කෙසේ වෙතත් නරක ගැන මොනවා හරි තියෙනවා නම් ඒ කියන්නේ අනේස ඒක මෙහෙම කිව්වොත් හොඳයි මෙහෙම කිව්වොත් හොඳයි මටත් මේක අලුත් අත්දැකීමක් නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මට පොඩ්ඩක් මෙහෙම අවවාද කරන්න අනේ සර් මෙහෙමයි කියලා පොඩි ඉන්ස්ට්‍රක්ටර්ස් උපදෙස් ටිකක් දෙන්න. මමත් පාව හදාගන්න ඔයගොල්ලන්ගේ අදහස් වලින්. Number 2, common noun is a name given in common to every person or thing of the same class or kind. එකම පන්තියේ හෝ එකම වර්ගයේ මිනිසුන් හෝ දේවල් හැඳින්වීමට දී තිබෙන නාම හඳුන්වන්නේ සාමාන්‍ය නාම වශයෙන් කියලා කියනවා. right බලන්න ඔය එක්සැම්පල් මොනවද කියලා. Kitty is a cat. තේරුම ලියාගන්න. Kitty යනු පූසෙකි. එහෙමනම් a cat පූසෙක්. එකම පන්තියේ හෝ එකම වර්ගයේ මිනිස්සු හෝ දේවල් සත්තු මිනිසුන් කියලා කියවම සත්ව කොටසත් අයිති වෙනවනේ නේද? දේවල් හඳුනා ගැනීමටයි අපි මේක පාවිච්චි කරන්නේ. Colombo is a city. කොළඹ යනු නගරයකි. කොළඹ යනු නගරේ. කොළඹ යනු නගරේ. දුටුගැමුණු was a wise king. දුටුගැමුණු යනු බුද්ධිමත් රජෙකි. බුද්ධිමත් රජෙකි. දැන් මේ දුටුගැමුණු කියන්නේ මට පොඩ්ඩක් මතක් වුණා. ඒකත් පොඩ්ඩක් මම මෙතනදී කියන්න. මේ දුටුගැමුණු වෙලාවකේ යුද්ධය අහලා තියෙනව නේද ඔයගොල්ලෝ? හරිද? ඒ කාල සීමාවේදී දැන් ඔන්න මේ දුටුගැමුණු වෙලාවයි මේ සටන් කරන කාල සීමාවේදී ඉලෙක්ට්‍රිසිටි යන මොනවත් නැහැ නේද? එහෙමනම් මොනවාද මේ ඔය පන්දම් වගේ දේවල් තමයි ඒ දවස්වල තිබුණේ. ඒ වගේම ඔය මේ ලාම්පු ඔය මොනවාද මේ ලයිට් එක ගියාම මේ පාවිච්චි කරන්නේ ලාම්පු තියෙන්නේ. අර විදුව එහෙම දාලා මේව කරන්නේ. ඒකට දැන් ඔන්න එලාරයි දුටුගැමුණුයි මේකට විනාඩියක් යයි. එතකොට එලාරයි දුටුගැමුණුයි මොනවාද මේ දැන් ඔන්න වේදිකාවට ගිහිල්ලා ඉවරලා දැන් කඩුලික අරගෙන ඉවරලා දෙන්න සටන. ඒකට එලාරේ පැත්තේ කට්ටිය කෑ ගහනවා එලාට මේ දුටුගැමුණුගේ පැත්තේ කට්ටිය දුටුගැමුණුට සපෝට් එක දෙනවා. හරිද? එතකොට එහෙමනම් ඒ දින අතරවාරයේදී මොකද දැන් මේ දුටුගැමුණු මොකද දැන් ඉතින් දෙපැත්තට බෙදලා තියෙන්නේ. දෙමළ කට්ටියයි මේ සිංහල කට්ටියයි. හරි? දැන් උඩ බැලලා ගැහුවා කාටද? එලාර දුටුගැමුණුට. හරිද? දුටුගැමුණුට ගහපු ගම මොකද වෙන්නේ? අර ඉල්ලලා තිබිච්ච ලාම්පුවට වැදුන කඩුපාර. හරි? වැදුනට පස්සේ මොකද උනේ? මොනවාද මේ ලාම්පුව දඩාන් ගාලා කඩාගෙන බිමට වැටුණා. හරිද? දැන් කට්ට කලුවරයි. ලාම්පුව නෙමෙයි ලාම්පුවේ දැන් මේක නිමුණානේ.
ඒ කියන්නේ ඒ දවස්වල තිබුණ ළමයිනේ මේ පෙට්‍රොමැස් ලාම්පු කියලා ලාම්පු වර්ගයක්. උලන් ගහලා තමයි ඒක මේවා කරන්නේ. පෙට්‍රොමැස් ලාම්පු උලන් ගහලා තමයි මේ මෙන්ටල් කියලා එකක් එහෙම තියෙනවා. හරිද? ඒකෙන් තමයි එළිය විහිදවන්නේ. දැන් මේකට තමයි පාර වැදුනේ. වැදුනම මෙකට වැදුනා. හරිද? දැන් මොකද දැන් අපේ කට්ටිය දැන් අර ඔඩියන්ස් එකේ ඉන්න කට්ටිය කෑ ගහනවා ඉඳගෙන කමෝන් නිලාන කමෝන් කියන මුන්ගේ හිතේ දැන් මේ කලවරේ මුන් දෙන්න ගහ ගන්නවා කියලා වරේලා අර එන හඬට. හරිද? ඊට පස්සේ එකෙක් පැත්තක ඉඳලා ඉවරලා මොකද එන්නේ? එකපාරටම කන්දම ඔව් අර වේදිකාවට ගහුවා. දැන් අර ඒගොල්ලෝ හිතේ තියන් හිටියේ මොකද්ද? කමෝන් නිලා අර කමෝන් දුටු ගැමුණු කියලා එහෙම කිව්වේ මොකද? හේතුව රයිට් දැන් අරිනව ඇති දුටු ගැමුණුට අරිනව ඇති එලාරයට හරිද මේද කියලා. ඊට පස්සේ අර කන්දම ගහලා බලද්දි මොකද වෙලා තියෙන්නේ? හරි දුටු ගැමුණු ලාම්පුව අල්ලගෙන ඉන්නවලු එලාර මොකද? එලාර හුදන් ගන්නවා. එතකල් ලාම්පුව බත්තු කරගන්න. ඔන්න අපේ උන් හිතුවේ කොහමද? ඔන්න ඔය සිදුවීමයි. උනේ එතන ඒ එලාරගේ සහ දුටු ගැමුණුගේ සාහිත්‍ය කතාව. හරිද? සාහිත්‍ය හරි. ඊට පස්සේ අපි යමු කතාව නැවත වාක්‍යයට. Anne is a girl. Anne යනු ගෑනු ළමයෙකි. Anne යනු ගෑනු ළමයෙක්. Sri Lanka is my country. Sri Lanka යනු මගේ රටයි. Sri Lanka යනු මගේ රටයි. Right. හොඳයි අපි යමු එහෙනම්. තුන්වෙනි අවස්ථාව. Collective nouns is the name of a group of collection of persons, animals or things considered as one whole. ඒකේ සිංහල තේරුම දීලා තියෙනවා එතන. මොකද්ද මේ කියන්නේ? මිනිසු සත්වයින් හෝ දේවල් සමූහයක් හෝ රැසක් ඒකීය බවින් හැඳින්වීමට යොදන නාම සමූහ නාම ලෙස සැලකි. සමූහ නාම ලෙස සැලකි. පැහැදිලිද කියන දේ? උදාහරණයක් බලන්න එමනම් සමූහ නාම වගේක් එතන දීලා තියෙනවා. words like මෙන්න මේ වගේ වචන like කියන විතරදී කැමති කියන අර්ථයෙන් මේ වැඩි කියන අර්ථය words like මෙන්න මේ වගේ වචන group කියලා කියනවා. මොකද්ද? දන්නේ නැත්නම් ලියාගන්න. කණ්ඩායමක් group කියලා කියන්නේ කණ්ඩායමක්. herd කියලා කියන්නේ රැළක්. herd රැළක්. mob කියලා කියන්නේ කල්ලිය නැත්නම් කිසියම් පිරිසක්. මොබ් කියලා කියනවා. කල්ලිය එහෙම නැත්නම් කිසියම් පිරිසක් මොබ්. ටීම් ගන්නවා කණ්ඩායමක්. ආමි හමුදාවක්. ෆැමිලි පවුලක්. ස්ටාෆ් කියලා කියන්නේ එහෙමනම් මණ්ඩලයක්. හරිද? ගුරු මණ්ඩලය එහෙම ඔයගොල්ලෝ ආලා ඇති නේද? ස්ටාෆ් එක කියලා කියනවා. For example උදාහරණ වගේක් විතර සුද්ධ දීලා තියෙනවා. බලන්න එහෙමනම් මොනවද දීලා තියෙන්නේ? පළවෙනි එක group of dancers. පේනව නේද? කට්ටියක් ඉන්නවා. එහෙමනම් නැට්ටුවන් කණ්ඩායමක්. තේරුම ලියන්න නැට්ටුවන් කණ්ඩායමක්. නැට්ටුවන් කණ්ඩායමක්. The other one a herd of buffaloes. මීහරක් රංචුවක්. a herd of buffaloes. මීහරක් රංචුවක්. එහෙම නැත්නම් අපිට රැළක් කියලා ගන්න පුළුවන්. හරි? රැළක්. මොකද බලෝ කිව්වේ? right. මීහරක් රංචුව. mob of people. මිනිසුන් පිරිසක්. මිනිසුන් පිරිසක්. මිනිසුන් පිරිසක්. මිනිසුන් පිරිසක්. The other one, they are a team of cricketers. cricket කණ්ඩායමක්. cricket කණ්ඩායමක්. cricket කණ්ඩායමක්. next one, Sri Lankan army. won the war. එකෙන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව ජයග්‍රහණය කළා. මොකද්ද? යුද්ධය. ශ්‍රී ලංකා හමුදාව ජයග්‍රහණය කළා. යුද්ධය. හොඳයි ඊළඟට අපිට යන්න තියෙන්නේ හතරවෙනි අවස්ථාව.
එහෙමනම් හතරවෙනි අවස්ථාවට විනාඩියක් දෙන්න. හතරවෙනි අවස්ථාව මේව කරන්න. හොඳයි අපි නැවතත් එහෙමනම් පාඩමට සම්බන්ධ වෙමු. බලන්න හතරවෙනි එකයි දැන් අපිට මේකේ කරන්න තියෙන්නේ මාතෘකාව. an abstract noun is the name of quality state of action. මොකද්ද මේ කියන්නේ? අපි ලියලා මේකේ ලියලා දෙන්න සිංහල දෙයක් දීලා තියෙනවා. කිසියම් තත්ත්වයක් ස්වභාවය හෝ කිසියම් කිරීමක් හැඳින්වීමට යොදන නාම කේවල නාම ලෙස හැඳින්වී. තත්ත්වය එහෙම නැත්නම් කිරීම ස්වභාවයක් කිසියම් ස්වභාවයක් හැඳින්වීමට දී තිබෙන නාම හඳුන්වන්නේ කේවල නාම කියලා වෙනවා. එහෙම ලියවලා තේරෙන්නේ නැහැ කියලා මම හොඳටම දන්නවා. ඒ අනුව එය තවත් සරල කරලා වෙලා ඉගෙනීම කළ යුතු වෙනවා. බලන්න අංක 1 quality. ඒක හඳුන්වන්නේ මොකද්ද? යමෙකුගේ හෝ යමක කිසියම් ස්වභාවය හැඳින්වීමට යොදන නාම ලෙස මෙය හැඳින්වේ. මොකද්ද ස්වභාවය? යමෙකුගේ හෝ යමක විජිතේලගේ ස්වභාවය මොකද්ද? විජිතේලගේ ස්වභාවය තමයි හැමතිස්සෙම නේද? බොහොම ඒක කියන්නේ ඔයගලන්ට මොනවා හරි ඉතින් දන්නේ නිහතමානී. හරි නිහතමානී ඔළුව ඉදිමෝ ගත්ත මිනිස්සෙක් නම් නෙමෙයි. නේ? රයිට් ඔළුව ඉදිමෝ ගත්ත මිනිස්සෙක් නෙමෙයි. බොහොම නිහතමානී කියලා වෙලා ගන්න පුළුවන් යාගේ ස්වභාවය. මෙයාගේ ස්වභාවය මොනවද කියලා බලන්න දීලා තියෙන උදාහරණ. for example උදාහරණ sickness for example උඩ කොටසට යන්න ඕනේ. goodness කියලා කියනවා. goodness කියලා කියන්නේ හොඳ බව. goodness කියලා කියනවා හොඳ බව. එයා කතා කරනකොටම එයාගේ හොඳ බව තේරෙනවා. ඔහොම සමහර කට්ටිය කියනවානේ. එහෙමනම් goodness කියලා කියන්නේ හොඳ බව. දැන් අපි ඒවල තේරුම් ටික ලියාගමු. whiteness කියලා කියන්නේ දැන් කෙනෙක් හිතයි white කියන්නේ සුදුනේ. ඒ කියන්නේ සුදු බවද? නෑ වැරදි. එහෙමනම් whiteness කියලා කියන්නේ මොකද්ද ලියන්න? අවංකකම. අවංක බව. අවංකකම. wisdom කියලා කියන්නේ ප්‍රඥාව. දැන් ප්‍රඥාව කියලා බලන්න ලියන්න බැරි නම් කොල්ලනේ කියන්නේ පඬිතකම කියලා කියනවා. පඬිතකම කියලා කියන්නේ සෝබර තමයි. දැන් සමහර ප්‍රශ්නේ මානවා නේ දෙමාපියන්ගෙන් අම්මේ මේකට මොකද්ද කියන්නේ තාත්තේ මේකට මොකද්ද තාත්තේ මේ කියන්නේ කියලා ප්‍රශ්න කරනකොට තාත්තා අම්මා ඒක දන්නේ නැත්නම් මේ මොකද්ද පුතාට කියන්නේ? ඕගලන්ගේ වයස නෙමෙයි පොඩි කාලේ නේද? රයිට් එතකොට මොකද කියන්නේ? මොකද කියන්නේ මේ පඬිතකම පැත්තකින් තියලා මං කිව්ව වැඩේ කරපන්. කොහොමද තමයි කියන්නේ. අම්මට තේරෙන්නේ නැත්නම් පඬිතකම තේරෙනව නේද ඔයාලට? පඬිතකම. The other one, kindness. ඒක නම් දන්නවා. කරුණාවන්තකම. 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 brightness කියලා කියන්නේ brightness දීප්තිමත්කම. දීප්තිමත්කම. brightness එක දීප්තිමත්කම. පැහැදිලි නේද කියන දේ? කිසියම් කෙනෙකුගේ ස්වභාවය මොකක්ද කියලා වරේලා හඳුනා ගැනීමක් එතනදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ස්ටේට් කියන එක හඳුනාගන්න. මොකද ස්ටේට් කියන්නේ යමෙකුගේ හෝ යමක කිසියම් තත්ත්වයක් හඳුනා ගැනීමට යොදන නාම ලෙස මේ හැඳින්වේ. යමෙකුගේ හෝ යමෙකුගේ ගත්තොත් ජීවියෙක් වෙනවා, යමක ගත්තොත් වස්තුවක් වෙනවා. නේද? එහෙමනම් උදාහරණ look at the example sickness කියලා කියන්නේ රෝගී තත්ත්වය. රෝගී තත්ත්වය. රෝගී තත්ත්වය. youth කියලා කියන්නේ තරුණකම. slavery කියලා කියන්නේ වහල්කම. slavery වහල්කම. the other one poverty කියලා කියන්නේ මොකක්ද? දුප්පත්කම.
දුප්පත්කම. දැන් විදිහට ගියා දකින්නකොට මෙයාගේ දුප්පත්කම තේරෙනවා. නේද? බොහොම ලයිට් නේ හරි සෑල්ලුයි නේ. එයා ඉන්න විදිය දැක්කාම ඔන්න බොහොම දුප්පත් කෙනෙක් වෙලා පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට මතක් වෙනවා ඔයගොල්ලන්ගේ පොඩි කාලේ මේ වචන කියනකොට මොකද්ද? childhood කියලා කියන්නේ ළමාකම. childhood. ළමාකම. ඒකත් මොකද්ද ළමයිනේ ස්ටේට් එකයි ඒකත්. ඒ ස්ටේට් කියලා අපි ගත්තේ එහෙමනම් කිසියම් තත්ත්වයක් හඳුනා ගැනීම. හරි නේද? යමකගේ හෝ යමක වස්තුවක හරි ජීවිකගේ හරි. The other one, number 3. action. බලන්න action. මොනවාද action කියන්නේ? ඒක කියද්දිම වචනේ තේරෙනවා. යමෙකුගේ කිසියම් කිරීමක් හඳුනා ගැනීම. කිසියම් කිරීමක් හඳුනා ගැනීම. බලන්න මොකද්ද කිරීම? යමෙකුගේ හෝ යමක. දැන් මෙතන තියෙන යමක් ගන්න බෑ. කිසියම් මේ කිරීමක් කියලා කියන එක ජීවියෙක් වෙන්න බෑ කරන්නනේ. එහෙමනම් පළවෙනි එක ටේස්ට් කියලා කියනවා. ටේස්ට් කියලා කියනවා හොරකම. ටේස්ට් කියලා කියන්නේ හොරකම. The other one hate. hate කියලා කියන්නේ දැන් hate කියලා කියනවා සාමාන්‍යයෙන් තරහයි කියලා කියන්නේ. නේද? සාමාන්‍යයෙන් hate කියලා කියනවා මොනවාද මේ වෛරයට I hate with you. මම මේ පොඩි කාලේ ඔයගොල්ලෝ කියනවා I hate with you. ඒ කියන්නේ මොකද්ද? මම ඔයත් එක්කලා තරහයි කියලා කියනවා. නේද? හැබැයි ටිකක් ලොකු වෙලා කොහොමද කියන්නේ? ටිකක් ලොකු වෙලා කියනවා මගේ ජීවිතේ පුරාවට මම ඔබට hate කරනවා. ඒ කියන්නේ මොකද්ද? එතනදී hate කියලා කියන්නේ වෛර කරනවා. නේද? අරයත් එක්කලා අර එහෙම ඉඳලා නේද? අර එහෙම ඉඳලා ඊට පස්සේ අරයා මොකක් හරි බෝලක් තිබ්බාම ඔන්න ඊට පස්සේ ආදරය මොකද වෙන්නේ? වෛරයට පෙරලීමක් වෙනවා. නේද? මොන බම්බුවටද බං ඔය විදියට වෛර කර යන්නේ ඔබට මාව එපා නම් එහෙම පැත්තකට වෙයන්. නේද? මට ඔබ එපා නම් මම පැත්තකට වෙයන්. නේද? ඕකේ ඇති මහ ලොකු දෙයක් නේද? දැන් මෙතනදී නම් ළමයිනේ හේත් කියලා කියන එක ඊටත් වඩා ගැඹුරු අවස්ථාවක් කියන්නේ. මොකක්ද මේ ගැඹුරු අවස්ථාව? මෙතනදී කියන්නේ ඥානන්ද බද්ධ වෛරය. බද්ධ වෛරකම් කරගෙන ඉන්න අය තමයි ඔය සමහර වෙලාවල් වලට උත්පත්තියේදී අම්මාගේ කුසෙන් එළියට එනකොට මොනවද? මොනවද මේ සමහර ළමයි මේ අම්මලා හැමත් සමහර අම්මලාත් ඔය හිටපු ගමන් කලාතුරකින් තමයි එහෙම අපිට අවස්ථාවක් අපිට ලැබෙන්නේ. සමහර දරුවෝ ඉන්නවා අම්මලාට කියනවා නේද? මම ඔබ මනාගෙන මැරෙනවා කියලා කියන මිනිස්සු ඉන්නේ නේ. ඒ වගේ අය ඉන්නවා පවුල් වලත් එහෙම ඉන්නවා පිටස්තරව බලන්න වැඩිපුර ඉන්නවා. හරිද? කලාතුරකින් පවුල් වල අපිට අපිට ලැබෙනවා. මනාගෙන මැරෙනවා කියලා කියන කට්ටිය. නේද? ඒ අය තමයි ඉපදෙනකොට ඒ අම්මා කෙනෙක් කිව්වා නම් එහෙම නැත්නම් අම්මා පුතාට කිව්වා නම් එහෙම ඒ අය තමයි ඊළඟ ආත්මෙ මොකද වෙන්නේ? ඒ ළමයා අම්මගේ බඩේම ඉපදිලා මොනවාද පෙකණිවැල මොනවාද ඔතාගෙන ඉනවා වෙන්නේ. හරිද? වෙන්නේ පෙකණිවැල ඉතිලා ළමයාව ගන්න බෑ. එක්කෝ අම්මා ඉවරයි, එක්කෝ දරුවා ඉවරයි. එවැනි අවස්ථාවන්වලදී එහෙම නැත්නම් දෙන්නම බොහෝ අවස්ථාවලදී දෙන්නම ඉවරයි. ඒ කියන්නේ මරාගෙන මැරෙනවා කියලා කියන එකේ ධර්මය අනුව දේ තමයි මම මේ කියලා දුන්නේ ඔකට. මේක බද්ධ වෛරයක්. ඊට පස්සේ the other one judgment කියලා කියන්නේ විනිශ්චය. last one they are මොකද්ද? laughter කියලා කියන්නේ මොකද්ද කියන්නේ? සිනහ. අර ලස්සන සින්දුවකුත් තියෙනවා මේ අවස්ථාවේ මතක් වුණා මොකද්ද? ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට අප හමු. මට දෙක තේරෙන්න මට මතක නෑ. අර සින්දුව කියන වෙලාවකුත් වෙන එක නේද? හරි. එහෙනම් ඊළඟට හරවන්න page number 6 වලට. ඒක තියෙනවා මයිනේ page number 6 එකේ countable and uncountable nouns කියලා එක. ඒක තේරුම ලියන්න. countable and uncountable nouns. ගණන් කළ හැකි සහ ගණන් කළ නොහැකි නාම පද. ගණන් කළ හැකි සහ ගණන් කළ නොහැකි නාම පද. මේක දීලා තියෙන අංක දාලා තියෙනවා ඔයගොල්ලන්ට. එහෙමනම් ඒ කියන එකේ ඒ කියන පැත්තේ තියෙනවා tea, pasta, chocolate,
cheese, ඒවා අංක දාලා තියෙනවා. B තියෙනවා, bananas, ඉස්සරහ කියනවා ඒක දාලා ඇති. apples, carrots strawberries. කියලා වල දීලා තියෙනවා නේ. එහෙමනම් දැන් ඔයගලන්ට ගෙස් කරන්න පුළුවන්ද? මෙන්න මේ අවස්ථාව. මොකද්ද? Which list plural nouns? මොන ලිස්ට් එකද බහුවචන නාම පද වලින් සමන්විත වෙන්නේ? Aද Bද? මොකද්ද? ලේසි. මොකද්ද? B කියලා කියන අවස්ථාව. නේද? බහුවචන නාම පද ලිස්ට් එක B. Can we count these? Can we count cheese? අපිට cheese ගණන් කරන්න පුළුවන්ද? cheese ගණන් කරන්න පුළුවන්. Answer ටික් කරන්න මොකේද? answer no. Answer no. Can we count carrots? Carrots. Answer yes. Answer yes. පස්වෙනි අවස්ථාවට අපි යමු. පස්වෙනි එක බලන්න එහෙමනම්. ඒකේ තියෙනවා පස්වෙනි එකේ we can count countable nouns. කියන්න. අපිට ගණන් කළ හැකි නාම අපිට ගණන් කළ හැකි නාම ගණන් කළ හැක ගණන් කළ ඒක ඉතින් කියන්න දෙයක් නැහැ මගුල නේද? ගණන් කරන්න පුළුවන් නාම ගණන් කරන්න පුළුවන් කියලා කියන කාර්යය කියන්න දෙයක් නැහැ ඉතින්. සූත්‍ර දීලා තියෙන විදිහට තමයි අපි වාක්‍ය තුවාට දීලා දෙන්නේ. ඒවා තමයි මේ සිද්ධියක් කියලා දෙන්නේ. example ගණන් කරන්න පුළුවන් බලන්න. Joe බල්ලා apple chair and many more ඒවා ගණන් කරන්න පුළුවන්. many more තවත් ගොඩක් තියෙනවා කියලා කියනවා. පැහැදිලි අවස්ථාව countable nouns have a singular and plural forms කියලා ඉස්සරහට තියෙන form තියෙනවනම් අපිට දාන්නේ නැත්නම් අවුලක් නැහැ. ඒ ඉස්සරහින් පොඩියට තීරු දෙකකට ලියා ගන්න මේකේ සිංහල තේරුම. ඒකට ඉඩක් කරලා නැහැ. sorry. ලියා ගන්න මේ ආකාරයෙන් ගණන් කළ හැකි නාම පද වලට ගණන් කළ හැකි නාම පද වලට ගණන් කළ හැකි නාම පද වලට ඒක වචන සහ බහුවචන නිර්මාණ ඒක වචන සහ බහුවචන නිර්මාණ ඇත. ඒක වචන සහ බහුවචන නිර්මාණ ඇත. බලන්න එහෙමනම් ඒක වචන සහ බහුවචන නිර්මාණය කොහොමද එතන හඳුනාගන්නේ? the apple is very nice. එහෙමනම් apple ගෙඩිය. the apple is very nice. apple එක හරි කදිමයි. apple එක හරි කදිමයි. ඒක වචනයිනේ. apple කියලා කිව්වහම ඒක වචනයි. apple එක හරි කදිමයි. එතකොට බහුවචනේ නේද? the apples are very nice. Oh, the apples are very nice. apple හරි කදිමයි. එතන බහුවචන ભેදය පැහැදිලිව පේනවානේ. apple හරි කදිමයි. we can use some අපිට පුළුවන් පාවිච්චි කරන්න some only in the plural. තේරුම්ලියක්. සංඥාන වචනය බහුවචනයේදී පමණක් යෙදේ. සංඥාන වචනය බහුවචනයේදී පමණක් යෙදේ. සම් කියන එක තමයි මේ බහුවචනය විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියලා වලලා කියන්නේ. බලන්න එහෙනම් can I have some chairs? බහුවචනයනේ සම්පාවිච්චි කරලා තියෙනවා. මට ෆොටෝ ටිකක් ගන්න පුළුවන්. යටින් ඕන දේ මරියාගන්න. මට ෆොටෝ ටිකක් ගන්න පුළුවන්. සම්දාලා තියෙනවා chairs කියන එක බහුවචන වෙලා තියෙනවා. එතකොට ඒක වචනේදී ඒක පාවිච්චි කරන්නේ නැහැ සම් කියන එක. ඒ අනුව can I have a chair? මට පුටුවක් ගන්න පුළුවන්. මට පුටුවක් ගන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න ඈ. හොඳට තේරුම් ගන්න.
සංකේතයේ තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හයවෙනි අවස්ථාවට අපි යනවා. ඒක බලන්න uncountable nouns. ගණන් කළ නොහැකි නාම පද. ගණන් කළ නොහැකි නාම පද. මතක තියාගන්න මේව නම් ආයෙ මම පන්ති කරන්නේ නැහැ. මේවා ඉගෙන ගන්න වෙන්නේ මේ විදිහට තමයි. දැන් ආයෙ මම ගණන් ගත්තට පස්සේ අවශ්‍ය කරන ළමයින්ට මම කියනවා අර විදිහට මේවා කරගෙන යන්න කියලා වරේලා. අනිත් ළමයින්ට වගේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේද? එහෙම ගන්න නැත්තම් මොනවද මම කරන්නේ? බලහත්කාරයෙන් දෙන්නේ නැහැ. For example, water, air, rice, salt, bread, knowledge කියලා කියන්නේ දැනුම, butter, grass, mud කියන්නේ මොනවද? mud, rain and money. දැන් අන්තිම වචනයේදී ඔයගලන්ට කිසියම් ගැටලුවක් වෙනවා සැකයක් නැහැ. ඇයි සර්? දෙන්නක බලන්න අපිට සල්ලි ගණන් කරන්න බැරිද කියනවල බලන්න. ඈ කියයිනේ එහෙම කියනවා. හරි. දැන් එතකොට අපි දෙනවා මෙහෙම බලමු. අපි දැන් ඉස්සරහම ඉන්නවා. ඉදිරියට දෙනවා 1000 කොළ ටික. එයා පැත්තකට වෙලා ගන්න. 1000යි 2000යි 3000යි 4000යි කියලා ගන්න. හරි ගන්නවා. හරි ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ පැත්තේ භාග්‍යයට දෙනවා. මොනවද දෙන්නේ? 5000 නෝට් ටික. හරිද? මෙයා ගනි සෙවල පෙර නේද? අම්මා 5000යි 10000යි 15000යි නේ සාමාන්‍යයෙන් ඉතින් කාන්තාව සල්ලි වලට ආසයි නේද બોලන්නේ? නේද? කතා කරපන්. හරි එතකොට පිරිමි ආස නැද්ද? පිරිමි එච්චරම ගණන් ගන්න නෑ මම හිතන්නේ. හැබැයි ඒ වගේම ඉතින් කාන්තාව එහෙම ආසවෙන්නත් ඕන. කාන්තාව තමයි පවුලේ අනාගතේ ප්ලෑන් කරන්නේ නේ. එහෙමනම් පිරිමියා එච්චර එහෙම කෙනෙක් හිතන්නේ නෑ නේද? එතකොට එහෙමනම් දැන් මෙයා ගන්නේ කොහොමද? මෙයාට දුන්නාම 1000වල් මෙයා මට බැල බැල ගන්නවා. එතකින් මට 1000වල් අරකිට 5000වල් කියන නේද? එතකොට එහෙමනම් මෙයා ගන්නේ 1000 නෝට්ටු වලින්. ගන්න නැහැ. 1000 නෝට්. එතකොට මෙයා ගන්නේ කොහොමද? 5000 නෝට්ටු වලින් ගන්නේ. පැහැදිලි නේද? එතකොට එහෙමනම් ළමයිනේ එතනදී ඒක ගණින ඒකකය මොකද්ද? මෙයා ගන්න ඒකකය තමයි 1000. මෙයා ගන්නේ ඒකකය තමයි 5000. හරි. එහෙමනම් මතක තියාගන්න පොදුවේ සල්ලි ගනින්න බෑ. නමුත් ඒක ගණේ හැකිවන්නේ මොකෙන්ද? ඔව් ඒකකයක් මාර්ගය. ඒකකයක් මාර්ගයෙන් මේවා සේරම ගන්න හැකිද සර්? ඔව්. ඒකයි කියන්නේ. පොදුවේ සමස්තයක් වශයෙන් ගන්න බෑ. ඒකකයක් වශයෙන් ඕන දෙයක් නේද? වතුර ගන්න නේද? අයි බෝතල් ලීටර් දී ගන්න බලන්න. එතකොට එහෙමනම් රයිස් ගන්න බෑ. මොකද වැඩි කිලෝ තියෙන්නේ. හරි. එතකොට වැලි ගන්න බෑ. මොකද වැඩි කියුබ් තියෙන්නේ. වැඩි කියුබ් එකයි මම අපේ වැලි කියුබ් පහ කියලා බලන්න. පාසුනේ කියනවා නේද? ඒ මොනවාද මේ වැඩි කොන්ට්‍රැක්ටර් ඒ වගේ ගන්න පුළුවන්. එහෙමනම් ඕනම දෙයක් ගන්න පුළුවන්. කිසියම් ඒකකයක් මාර්ගයෙන් සමස්තයක් වශයෙන් පොදුවේ ගත්තොත් එහෙම ගණින්න බෑ කියලා හඳුන්වන්නේ. බෑදරි නේද? රයිට්. දැන් භාග්‍ය කොහෙන්ද බලන්න 5000 නෝට් ටික අංගන්නත් හදන්න. ඒ ඉතින් යා 1000 නෝට් ටික. Thank you. දැන් අපි යමු එහෙමනම් ඊළඟට උදාහරණ කිහිපයක් හඳුනා ගන්න. දී අර ඒ ඉස්සලා හඳුනා ගන්නවා කියනවා. These nouns appear as matter and solubles. ඒකේ සිංහල දෙකම දීලා තියෙනවා. ගණන් කළ නොහැකි නාම පද සෑම විටම ද්‍රව්‍ය හෝ ධාතු වශයෙන් පෙනී සිටී. ද්‍රව්‍ය හෝ ධාතු. ද්‍රව්‍ය වශයෙන් පෙනී සිටිනවා. සල්ලි අපි වතුර ගත්තොත් එහෙම ඒ වගේම තව මොනවද මේක අපි ගත්තේ? බටර් ගත්තොත් එහෙම මඩ ගත්තොත් එහෙම ඒවා මොනවද? එහෙමනම් හඳුනා ගන්න වෙන්නේ අපිට ධාතු වශයෙන්. ධාතු වශයෙන්. පැහැදිලි? These can be counted as constant singular terms. Constant singular terms. මොකද මේ කියන්නේ? මේකයි මේ කියන්නේ. මේවා විවිධ ප්‍රමාණයන්ගෙන් හා ඒකක මගින් මැනිය හැකියි. ප්‍රමාණයන්ගෙන් සහ ඒකක මගින් මනින්න පුළුවන්. ඒකයි අර ඒකක 1000 ගත්තේ. මෙයා ඒකක 5000 ගත්තේ. පැහැදිලි නේද? ඊළඟ මාතෘකාවට uncountable nouns only have a singular form. එහෙමනම් uncountable nouns වල අපිට ඇත්තේ මොනවාද? ඒක වචන නිර්මාණයන් පමණයි. ඒක වචන නිර්මාණයන් පමණයි. බලන්න එහෙමනම්
The pasta is very nice. The pasta is very nice. එතකොට එහෙමනම් මේක ඉස්සරහින් හරි ලකුණක් දාගන්න. හරි වාක්‍යය හරි. හරි. පැහැදිලිද? එහෙමනම් singular forms විතරයි තියෙන්නේ. Uncountable nouns. The pastas are very nice. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. right එහෙමනම් මේකට ඒ වාක්‍ය ඉස්සරහින් පොඩි බ්‍රැකට් එකක් කරලා වැරදි ලකුණක් දාන්න. cross mark එකක් දාන්න. දැන් ඉතින් කියන දේ තේරුම් ගත්තා. Our uncountable nouns only have a singular forms කියන එක ඒක යටින් පොඩි ඉද ප්‍රස්තාවක් තියෙනවා. ඉතින් ගියා ගන්න වෙන්නේ ඒකේ තේරුම මොකක්ද කියලා. එතකොට වඩාත් පැහැදිලි වෙයි. බලන්න එහෙම නම් තියාගන්න. ගණන් කළ නොහැකි නාම පදයන්හි 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 ඒකවචන නිර්මාණයක් පමණක් ඇත. ඒකවචන නිර්මාණයක් පමණක් ඇත. ඒකවචන නිර්මාණයක් පමණක් ඇත. හොඳයි. අපි එතනින් මම මාක් කරගන්නවා. එතනින් අපි ඒ කොටස නතර කරනවා. එහෙමනම් වීඩියෝ 3 ඉඳලයි මම එතනින් එහාට කතා කරගෙන යන්න. හරි දැන් ගාම එහෙමනම් ප්‍රශ්න පත්‍රය ගන්නවා මම එළියට. ඒකේ පළවෙනි පිටුව කරගෙන ඉන්න කියලා කිව්වා. පළවෙනි පිටුව කරගෙන ඉන්න කියලා කිව්වා. හරි බලන්න එහෙමනම් ඒකේ අවස්ථාව මම ගියාදේ නම් ඔයගොල්ලන්ට කිව්වලමයි නේද මේ ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලන්ට මේ වෙනකොට තුන්වෙනි මාන පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර ගහලා ඉවරයි. අනිවාර්යෙන් ජනවාරි මාසයේ ඔයගොල්ලන් ඉස්කෝලේ පටන් ගත්තා. හරිද? මම නම් හිතන්නේ දැන් මම පටන් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙවි කියලා. සතියේදී පටන් ගන්නවා කියලා කිව්වට ඒක නිකන් බොරුවක් මංචාවක්. ජනවාරි මාසෙ පටන් ගත්තා. අර මේ ප්‍රශ්න පත්‍රයේ දීලා තමයි ඔයගොල්ලන්ට තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ දීලා තමයි ඔයගොල්ලන්ව 10ට දාන්නේ. අන්න ඒ නිසා මේ විදිහට කරගෙන යන කාලය පුරාවටම අපි ප්‍රශ්න කීපයක් සම්බන්ධ කරගමු. ඕකේ? බලන්න එහෙනම් පළවෙනි පිටුව. first one make meaningful words තේරුමක් ඇති වචන. දැන් මම බොහොම හොඳට සිංහල තේරුමුත් එක්ක ඔයගොල්ලන්ට පහදලා දෙනවා. ඔයගොල්ලෝ හොඳට මේවා ලියා ගන්න. words with suitable affixes කියලා කියනවා. බලමු එහෙනම් මේ affixes suffixes මොනවද කියලා සිංහලෙන් මම ඔයගොල්ලන්ට මේක පාඩම කියලා දීලා ඊට පස්සේ වීඩියෝ එකක් මම පෙන්නුවා ඔයගොල්ලන්ට නේද? ඒ අනුව එහෙමනම් බලන්න වචනයක මුලට හෝ අගට යෙදෙන අකුරු මොනවද කියලා අපි ගන්න. පළවෙනි එක use කියලා දීලා තියෙනවා. දැන් මේ ගන්න ඒවා කපලා දාමු. පළවෙනි එක useless less කපන්න. useless කියලා කියන්නේ තේරුමක් නැහැ. useless going there at this time. මේ වෙලාවේ කියන්නේ එකේ තේරුමක් නැහැ. අපි එහෙම කියන්නේ useless. joy නම් joyful කියලා කියනවා. joyful විනෝද ජනක. ඒ හරියම හරි දාගන්න අවංකවම. විනෝද ජනක. එහෙමනම් common කියලා කියන්නේ එකට එන්න ඕන. common කිව්ව සුලභ, uncommon කියලා කියන්නේ දුලභ. අන්න එන්න ඕන. uncommon. එතකොට polite කියන්නේ විනීත වෙනකොට impolite. I am impolite. අවිනීත. impolite අවිනීත. The other one direct ඍජුව indirect කියලා කියන්නේ වක්‍රව. indirect වක්‍රව. responsible කියලා කියන්නේ වගකීම් සහිත. irresponsible IR එන්න ඕන. irresponsible කියලා කියන්නේ වගකීමක් නැති. irresponsible වගකීමක් නැති.
natural කියලා ගත්තාම ස්වභාවික වෙනකොට naturally අස්වාභාවික. ස්වභාවික නැති කියලා කියන එක නේ. හරි නේද? ස්වභාවික නැති. tour කියන්නේ ගමන, tourism කියලා කියන්නේ සංචාරක. සංචාරක. ride කියන්නේ කියනවා, re-ride කියලා කියන්නේ නැවතලිය. re-ride. නැවතලිය. මානසිකව හරියට re-ride. නැවතලිය. the other one comfortable කියලා කියනවා සුව පහසුව ඇති. සුව පහසුව. අද දානවයිනේ 10 කීර කියලා අන්තිමට දසපත්තර ඉවරලා මම දැන් ළමයෙකුට කියනවා මගේ WhatsApp අංකයට ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න ඕන ප්‍රමාණී ලකුණු 30 කියලා වෙලා. දැන් ගොඩක් අයගේ WhatsApp එකේ මොනවාද මේක දාලා තියෙනවා අම්මලා ළමයාගේ රූපය දාලා ළමයාගේ මුණේ රූපය දාලා වෙලා. WhatsApp මේක දාලා තියෙනවා. ඉතින් මට එහෙම වුණාම හරි ලේසි. කට්ටක් දාලා ඉවරලා පන්ති 9 කියලා දැන් මේ අපේ වීඩියෝ එක ඔයගලන්ට මොනවාද මේ WhatsApp එකට දානකොට ලේසි මූණ දැක්කම මම දන්නවා මෙයා 9 කියලා. ගුරුස් ගාලා ඉවරලා මේවා කරනවා. හරි? අටේ මෙයා 8 කියලා දානවා. මෙයා 7 කියලා මෙයා 6 කියලා දානවා. ගොඩාක් ළමයිගේ ඒ මූණෙන්මයි ඒ දරුවගේ මූණෙන්මයි WhatsApp එකට දාලා තිබුණේ. ඔයගොල්ලෝ දෙවි පුළුවන් නම් තාත්තලා කියලා මට කියලා පොඩ්ඩක් හරි ගැස ගන්න බලන්න. හරි ඊට පස්සේ අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට දැකිලා ප්‍රදායයි match the knowledge in A with the suitable places in B. Write the relevant අදාළ letter අකුර against the correct answer. හරිද? නිවැරදි පිළිතුර ඉදිරියට. One is done for you. පළවෙනි එක කරලා තියෙනවා. පළවෙනි පාඩේ අංකයක enjoy the fragrance. Fragrance අංගලයෙන් කරන්නේ fragrance කියලා කියන්නේ සුවඳ. සුවඳ. fragrance but doesn't touch flowers. සුවඳ රස විඳින්න නමුත් මල් වලට ටච් කරන්න එපා. මල් අල්ලන්න එපා. answer D එනවා D at the botanical garden. එහෙමනම් උද්භිද උද්‍යානයේදී උද්භිද උද්‍යානයේදී ඉතින් අපිට මල් දකින්න ලැබෙන්නේ ඒ වල සුවඳ දකින්න ලැබෙන්නේ නැත්නම් টয়ලට් එකේ ගියේ මේ ඊට පස්සේ resolve the pregnant mothers. resolve කියලා කියන්නේ වෙන් කර ඇත. වෙන් කර ඇත. for pregnant කියලා කියන්නේ ගැබිනි. ගැබිනි මවවරුන් සඳහා වෙන් කර ඇත. answer F වෙන්න ඕන. answer F වෙන්න ඕන. the other one F එකේ මොකද දීලා තියෙන්නේ? in a bus. ඉතින් බස් එකේ දිනේ නේද? ඉතින් ආය විස්තර කරන්න දෙයක් නැහැ නේ. The other one fabulous prices. fabulous කියලා කියන්නේ අදහාගත නොහැකි. අදහාගත නොහැකි. මිල ගණන් prices discount up to 100 to 20%. එවන 120ක් discount එකක් ලගෙන වට්ටමක් 120ක වට්ටමක් දෙනවා. 120ක වට්ටමක් දෙනවා. answer C at a furniture shop. ගෘහ භාණ්ඩ shop එකේදී. remove කියලා කියන්නේ ගලවන්න. ඉවත් කරන්න. remove your shoes and hats. ගලවන්න ඔබගේ සමත්තු සහ hats. answer A at the entrance to a temple. එහෙමනම් පන්සලකට ඇතුළත් වෙන අවස්ථාව. leprosy කියලා කියන්නේ ලාදුරු රෝගයට කියලා can be cured without deformities. deformities කියලා කියන්න මොකක්ද ඒක deformities කියලා කියන්නේ මේ මොනවද ඒක කියන්නේ? deformities විරූපී භාවය නැත්නම් විරූපීතාවය. answer B කියලා දීලා තියෙනවා at a health clinic. සෞඛ්‍ය සායනයේදී
සෞඛ්‍ය සායනයේදී. Last one, do not feed animals. සතුන්ට ගැවීම දහනම් නැත්නම් සතුන්ට ගවන්න එපා. ඒ අනුව කී උත්තරේ ඒකට හරියන්නේ at the zoo. at the zoo. කොහොමද? මට පේනවා හිනාවල් වලින්. ඔව් අපි කළු බෙල්ල. ඔව්. මට පේනවා එහෙනම් හිනාවල් වලින් ඒකත් ගොඩාක් අයගේ හරි. මේවා කරලා තමයි රසවත්කම කරුණේ කරලා තමයි මේකේ මේක දැනගන්න වෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ මොනවද කතාවේ කියන්න third test grade 9 2016 2016 ප්‍රශ්න පත්‍රය තමයි අපි මේ සාකච්ඡා කරගෙන ඉන්නේ. අවසාන ප්‍රශ්නේ මොකක්ද? ඉතින් මම විස්තර ගෙදුවා. එහෙමනම් දැන් මේක ආයි ප්‍රශ්නේ කියවම ඉන්නේ නෑ. එන්න ඕන උත්තරේ මෙහෙමයි. තමාගේ දකුණු අත පැත්තේ දාන්න ඕන දිනේ මේ ළමයා දාලා තියෙන 3 November 2016 ඊළඟට වම් අත පැත්ත my dear uncle මා ආදරණීය මගේ මාමා වෙතටයි ඊළඟට බලන්න මම දෙවැනි භාගයේ මොකද්ද වෙන්න ඕන කියලා I am wrote කියලා ඉතින් උඩනේ යට ලියද්දි මොනවද ලියන්නේ? I am writing. හරියට දාගන්න. this note to inform ධම්මන්න you ඔබට ධම්මන්න ඔබට about our prize giving කෑලි බෙදා දීම පිළිබඳ. about කියන්නේ පිළිබඳව about our prize giving තෑගි බෙදා දීම පිළිබඳව it will be කියලා උත්තරේ එනවා. it will be held එය පැවැත්වේවි on 10th December උත්තරේ වෙන්න ඕන from 10 am to 2 pm from වෙන්න ඕන උත්තරේ from 10 am to 2 pm in the school main hall के HALL 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 please come and take part underline කරන්න take part කියලා කියනවා සහභාගී take part සහභාගී වෙනවා ඉතින් සහභාගී වෙන්නේ your son ඔබගේ පුතා අකේ ඔබගේ පුතා දැන් මම හිතනවා ඒකට ලකුණු ප්‍රමාණය ළමයින්ට ලැබිලා ඇති කියලා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්න දෙක ඔයගොල්ලෝ ඊළඟ දවසේ මට බලන්න කරලා තියෙනවා. මෙන්න කරන ආකාරය බලගන්න එන්න පොඩි හෙල්ප් එකක් දෙනවා මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි වාර පරීක්ෂණයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය නිසා. අනිත් දවසේ මම කෙලින්ම කියනවා ප්‍රශ්නෙම කියවලා ඔයගොල්ලෝ තනියෙන් කියවලා මේවා කරන්න මම සාකච්ඡා කරන්න විතරයි මේවා. මේවා බලලා තියෙන්නේ. පැහැදිලිනේ? Number 4, complete the conversation selecting the most suitable answer from the box. Box එකේ තෝරන්න කියලා කියනවා. The first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියෙනවා කියලායි කියන්නේ. Okay. බලන්න. I'm bored. bored කියලා කියන්නේ එපා කරන සුළු. මට එපා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නීරසයි කියන එකනේ. මට එපා වෙලා තියෙන්නේ. What shall we do? අපි කොහොමද කරමුද? අන්න box එකෙන් තෝරගත්ත එකට උත්තරය මොකක්ද? Shall we watch a DVD? අපි DVD එකක් බලමු. අපි DVD එකක් බලමු. හරි. එහෙනම් ඉතුරු ටික ඔයගොල්ලෝ කියවල ඉවරලා හරි උත්තරය ලබා ගැනීම කරා. හරි. දැන් මම දැස්සේ ඊළඟ ප්‍රශ්නේ කරන ආකාරය කියලා දෙන්න. Write a paragraph about trees. ගස් ගැන රචනාවක් ලියන්න. Use the words given with the diagram. මේ diagram එකත් එක්කලා දුරසටහනත් එක්කලා දීලා තියෙන වචන පාවිච්චි කරගන්න. use about 50 අයියෝ වචන 50යි කියන්නේ. වචන 50 බොහොම ලේසියෙන් අපිට ලියන්න පුළුවන්. වචන දීලා තියෙනවා. බලන්න එවන පළවෙනි වචනේ firewood කියලා කියන මොනවද දාලා? shade කියලා කියන්නේ 7. ඒක දාන්න දේවල් වල
fruits. flowers දන්නවා. Timber කියලා කියන්නේ timber. දැව. Timber කියලා කියනවා දැව. Release oxygen. Oxygen පිට කරනවා. Release කරනවා. නිදහස් කරනවා. absorb carbon dioxide. උරා ගන්නවා. Carbon dioxide. උරා ගන්නවා. Carbon dioxide උරා ගන්නවා. Protect waterways. ජල මාර්ග ආරක්ෂා කරනවා. ජල මාර්ග ආරක්ෂා කරනවා. prevent soil erosion. prevent කියන්නේ වළක්වනවා. පාංශු ඝාතනය soil erosion කියලා කියන්නේ. පාංශු ඝාතනය the other one එච්චරයි ඒකදී. දැන් ඒකට කොහොමද මේක ලියන්නේ? ලියන්න මෙන්න මේ විදිහටයි. මම දෙනවා සිංහල වාක්‍ය කිහිපයක් වචන බලන පිළිෙන් ඕගොල්ලෝ වල වචන ටිකක් එකතු කරගෙන හරියට මේ කියලා සිංහල වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් ලියා ගන්න මම වෙනම කාලයක් දෙන්නේ නැහැ. හරි. චුට්ටක් ඉඳ ගන්න ඈ. මාන්සිබා දැන් මාව මේනවා ජූන් වගේනේ. චූටියට පේනවනේ. ඉස්සල්ලාගේ හයස් විතර දෙන්නේ. හොඳයි. ඕන කට්ටිය ලියා ගන්න එහෙනම් මේ වාක්‍ය ටික පරිවර්තනය කරන්න අර වචනත් අරගෙන ඉවරලා. අංක 1 ඒවා දෙනවා ඒවා කියලා කියන්නේ ගස් ඈ. ඒවා දෙනවා අපට ගොඩාක් වාසි ප්‍රයෝජන. ඒවා දෙනවා අපට ගොඩාක් වාසි ප්‍රයෝජන. වාසි ප්‍රයෝජන වලට ඉංග්‍රීසියෙන් කියන්නේ එකක් ලියා ගන්න advantages A D D අපේ D D A D V A N T A D E S advantages කියලා කියන්නේ වාසි ප්‍රයෝජන. ගොඩක් කියදී මෙනි ඈ. පළවෙනි ප්‍රශ්නපත්‍රය නිසා මම පොඩ්ඩක් හෙල්ප් එක දෙනවා කියලා මම කිව්වනේ. දෙවෙනි වාක්‍ය ගස් උදව් කරනවා අපට උරාගනිමින් මොනවද මේ උරාගන්නේ? උරාගන්නේ maintain කරන්න සමතුලිතතාවය පිට කරමින් ඔක්සිජන් සහ එතන චූට්ටක් මට වැරදුනාද මං? ගස් උදව් කරනවා අපට. හරි එතන චූට්ටක් අනේ ආයේ බලන්නේ. චූට්ටක් එතන මට පොඩ්ඩක් මෙයා වුණා අර කෝල් එකක් ඇවිදින්න වෙලා එතන. ඒ දිහා මම එතන කල්පනා කර හිටියා. මට අවදත් කියන්න මේ වාක්‍යය. ගස් උදව් කරනවා අපට පවත්වාගෙන යන්න සමතුලිතතාවය
පිට කරමින් ඔක්සිජන් සහ උරා ගනිමින් කාබන් ඩයොක්සයිඩ්. පිට කර ගස් ලබා දෙනවා අපට පළතුරු සහ හදන්ට ගෘහ භාණ්ඩ හදනවට මේ කියලා කියන්නේ හදන්ට ගෘහ භාණ්ඩ සහ දාල උයන්ට උයන් ඊළඟට තවද ඒවා දෙනවා අපට සෙවනට ෂේක් කියලා කියන එක දීලා තියෙනවා. තවද කියලා කියන්නේ also කියලා පටන් ගන්න. තවද ඒවා දෙනවා අපට සෙවන එපමණක් නොව ගස් උදව් කරනවා වළක්වන්නට එපමණක් නොව ගස් උදව් කරනවා වළක්වන්නට නතර කර කර උලක් මේක ලියන්න පුළුවන් නේ ඔයගලන්ට නේද? මේ සිස්ටම් දන්නවනේ මොනවද කියලා. උදව් කරනවා වළක්වන්නට පාංශු ඝාතනය සහ ගස් උදව් කරනවා වළක්වන්නට පාංශු ඝාතනය සහ ආරක්ෂා කරනවා ජල මාර්ග ආරක්ෂා කරනවා දන්නවා ප්‍රොටෙක්ට් කියලා. ආරක්ෂා කරනවා ජල මාර්ග. එපමණක් නොවේ කියලා කොහොමද පටන් ගන්නේ? not only that. එපමණක් නොවේ කියලා පටන් ගන්න. not only that. අවසාන වාක්‍ය එම නිසා අපි ආරක්ෂා කරගත යුතුයි. ආරක්ෂා කරගත යුතුයි. ආරක්ෂා කරගත යුතුයි. එම නිසා කියන වචන දෙකක් කියලා තියෙනවා. දෙකක් so අනිත් එක therefore ආරක්ෂා කරගත යුතුයි. විවිධ අරමුණු සඳහා අරමුණු වලට ඉංග්‍රීසියෙන් ලියගන්න purposes කියලා කියන්නේ PURPOSES හරි විවිධ කියලා කියන්නේ various VARI OUS හොඳයි එහෙමනම් ඒ දෙක අනිත් දවසේ සාකච්ඡාවට දැන් අපි ප්‍රශ්න පත්‍රයෙන් සමුගන්නවා අද අපිට ඊළඟට යන්න තියෙන්නේ හොඳයි ඊට වඩා අපිට මං හිතන්නේ කාලයක් ඉතුරු වෙලා නැහැ කියලායි. ඔව්. ඊට වඩා අපිට කාලයක් ඉදින්නේ නැහැ. එහෙනම් අද ළමයිනේ අපිට මෙතනින් සමගන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න එහෙමනම් ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එකත් බලලා මේක දෙවෙනි වීඩියෝ එක සෑම සමුදා දවසකම බලන්න වීඩියෝ එකක් මෙයා වෙනවා. මෙන්න මේකට මතක තියාගන්න දැන් මේ වීඩියෝ එක හැබැයි අපේ පන්තියේ ළමයින්ට නම් මේක ෂෙයා කරන්න එපා.
මොකද දැන් ඕගොල්ලෝ රුපියල් 500ක් දීලා වෙලා නිබන්ධන ටික අරන් ගිහින් වෙලා ස්වාධීනව ඒක අධ්‍යයනය කරනවා. නේද? දැන් මේ දවස්වල සර්ලා සමහර සර්ලා මරාගෙන කනවා. දැන් ඔය පත්තරේ දැක්ක නේද? ඔය මේ උදේට දැන් මේ විස්තර පත්තර විස්තර කාර්යය එහෙම කියවනවා. ටියුෂන් කාර්යෝ මේ දවස්වල ඔන්ලයින් කරලා ළමයින්ව මරාගෙන කනවා. 1000යි 1500යි 2000යි උසස් පෙළ කරන ළමයින්ගේ රයිට් ඔන්ලයින් වලට සහභාගී වෙන්න නම් රුපියල් 3500යි 4000යි 5000යි අය කරනවා. ඉතින් ඒවා බැංකු පොතට දාලා ඉවරලා එයාලා බැංකු පොතට දාලා නේද? දාලා ඉවර වෙලා ඊට පස්සේ මොනවාද මේ සම්බන්ධ වෙන්න ඕන මේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්න. ඉතින් දැන් මම එහෙම දෙයක් කරලා නැහැ නේ ඔයගොල්ලන්ට. අර 600ක් ගත්ත එක එතනු 100ක් අඩු වෙනවා. අපි දන්නවා මේ දවස්වල යන්නේ කොහොමද කියලා. ඩිග්‍රීකින් තමයි ගොඩක් දෙමව්පියෝ යන්නේ. නේ? ඉතින් එහෙමත් තියාගෙන කවදාවත් බබතුවක් වෙන්නේ නැහැ ළමයි නේ. අරගෙන කියන සල්ලි අරගෙන ඉවරලා පොත් බොරව ගත්තට. හරි දැන් කීයයි කියලා කිව්වත් ඔය හලාවත මාතම් පෙ ළමයි ඉගෙන ගන්න නේ දෙමව්පියෝ මොන හරි මක්ලා පුගස් තියලා හරි ඇවිදින්න ගන්න මෙතන තියලා වරලා ඒ කියන විදිහට ගුරුවරු කියන විදිහට වැඩේ කරනවා. ඉතින් එහෙම කරන්න හොඳ නැහැ කියලා මම කියන්නේ සාධාරණ වෙන්න ඕන. අවස්ථාවේ නේ ඔය අපිට කෙලවිලා තියෙන්නේ මේ වගේ දේවල් ඇවිදින්න වෙලා ඔය එක එක ඔය කරන අසාධාරණ ක්‍රියාකාරකම් නේ ඒක හොඳට පැහැදිලි කරගන්න. ඒ නිසා හැබැයි මේ පන්ති වලට සහභාගී වෙන්නේ නැති ළමයින්ට මේ වීඩියෝ එක ඔයගොල්ලෝ පුළුවන් තරම් ෂෙයා කරන්න. පන්ති වල අපේ පන්තිවල සහභාගී වෙන්නේ නැති. ඒ වගේ අය ඔයගොල්ලෝ සාකච්ඡා කරලා ඉවරලා මේ කරපු අවස්ථාවන් මොනවාද මේ කීප දෙනෙක්ම ළමයි මට කතා කරලා ඉවරලා සමහර දෙමව්පියෝ මට කතා කරලා සර්ගේ පන්ති තියෙන්නේ කොහෙද? සර් හොඳට පැහැදිලි කරලා දෙනවා ළමයින්ට. අපි දැනගෙන හිටියේ නෑ කියලා වෙලා එහෙම අහලා ඉවරලා දැන් අලුත් පන්ති වලට සහභාගී වෙන්න ඊළඟ මාසෙ ඉඳලා වෙලා මේ ක්‍රමයට ඉගෙන ගන්න ළමයි සහභාගී වෙන්න දෙමව්පියෝ කතා කරලා දෙනවා ළමයි හරිය ආසාවෙන් මේවා බලනවා කියලා ඉවර වෙනවා. එහෙම ගෙනුවට කමන්නේ නෑ. හරි අලුත් ළමයෙකුට ඉන්න ළමයෙකුට නම් එහෙම මේවා කරන්න එපා. එහෙම ඔයගොල්ලෝ ෂෙයා කරුවොත් එහෙම මගේ මේවකට ෆෝන් එකට ඒ ෂෙයා කරපු ළමයාගේ WhatsApp අංකයත් එක්කලා රික්වෙස්ට් එකලම එනවා මෙයා මේ වගේ එකක් ෂෙයා කරනවා කියලා. හරි එහෙම කරන්න එපා. එහෙම අසාධාරණයි. දැන් මේ පේනවානේ මොන දුකක් විඳිනවද? වීඩියෝ එකක් මොනවාද මේ අප්ලෝඩ් කරන්නේ. නේ ලේසි නෑ මේ ක්‍රියාකාරකම. පන්ති දින ආව නිබන්ධනය අර සර්ලා බෙදුවා. මොනවාද මේ මම දේශනේ දුන්නා ගියා. හරි ලේසි. මේවා එහෙම බෑ. මේවා එඩිට් කරන්න ඕන. ඊට පස්සේ අප්ලෝඩ් කරන්න බලනවා වියදම් කරන්න ඕන. හරි ඒ වගේ වැඩ රාජකාරී කටයුතු ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ දැන් ඔබලා ඉවර වෙලා අර ඔබලා ඉවර වෙලා වීඩියෝ එක ගිහුවාම බලන් ඉන්නවා මගේ ලේසි නෑ මේ වැඩ කටයුතු කරා. පැහැදිලි නේද? හැබැයි මම දන්නවා ඔයගොල්ලෝ සාධාරණ කොට හරි ඒ නිසා ඒ විදිහට මොනවාද මේවා කරන්නේ නෑ කියලා. හරි ඉතින් මේ වීඩියෝ එකත් අර වේලස්සරින් යාළුවන්ට ඔයගොල්ලන්ගේ මේ පන්තිවල සහභාගී වෙන්නේ නැති යාළුවන්ට ඒ කරපු කට්ටිය එහෙමම ෂෙයා කරලා දාන්න. ඒකේ මගේ කිසි මේක නෑ. හොඳයි එහෙනම් අපි මේ වීඩියෝ එකනොත් දෙවෙනි වීඩියෝ එකනොත් සමු ගන්නවා. තුන්වෙනි වීඩියෝ එක අපි ඉදිරියේදී ඔබට දැකට සලස්වනවා සමුදා දිනයක හෝ අඟහරුවාදා දිනයක ඒ දවස් දෙකෙන් එකක් ලැබෙවි. ඊට පස්සේ වීඩියෝ හතරක් ගියාට පස්සේ තමයි ඔයගොල්ලෝ ආයතනයට ඇවිල්ලා ඊළඟ මාසේ පොත් ටික අරගෙන යන්න සිද්ධ වෙන්නේ. right okay එහෙනම් කිසියම් දෙයක් තියෙනවා නම් හොඳ හෝ නරක පිළිබඳව මොනවාද මේ මගේ WhatsApp අංකයට දාලා අපිවත් පොඩ්ඩක් ධෛර්යමත් කරන්න. Right, okay? We'll try to meet next week also at the same time. Then I wish you all the best. Bye bye.